ආ දැන් ඔබ මොන වගේ කෙනෙක්ද? පළවෙනි බීජය කොහෙද වැටුනේ? මතක තියෙන්න ඕනේ. අගහරු ලෝකේ මග අසල. පළවෙනි බීජය වැටුනේ මග අසල. හල්ලෙලුයා. දැන් අනුරු පුතා මෙතෙන් එන්න බලන්න. මෙතෙන් එන්න බලන්න. දැන් ඔයා මම අලුත් කෙනෙක්. දැන් මම සුභාරංචි කියන්නේ. සුභාරංචි කියන්නේ යේසු කරනවා ගැලවෙන ගැන කියන්නේ කාටද අලුත් කෙනෙක් හම්බුනම ඔයා කොහමද කතා කරලා කියන්නේ? කෙටියෙන් කියන්නේ වචන දෙකකින් කියන්නේ. දෙවියන් වහන්සේ පිළිගන්න ඉස්සරලා නෑ මට සුභාරංචි කියන්නේ. ඔව්. මම අලුත් කෙනෙක්. දෙවියන් වහන්සේ ගැන දන්නේ නෑ. මම දැන් මේ පාරේ ඉන්නවා මම ඔහෙ යනවා. ඔයා කියන්නේ සුභාරංචි. දෙවියන් වහන්සේ පිළිගන්න විදිහට කියන්නේ සුභාරංචි. සහෝදරයා ඔයා දෙවියන් වහන්සේ පිළිගන්නවා. අවුදේ පිස්සුද ඔය? අවුදේ පිස්සුද? අවුදේ පිස්සුද? අවුදේ යනවා කොහෙද? පිස්සන් කොටුවට. යන්න. මට කරදර කරන්නේ නැතුව. මොන පිස්සෙක්ද මන් දන්නේ නැහැ. මට කරදර යන්නේ. යන තැන පාරවල් වල ගෙවල් ගානේ ඇවිත් උඩ පිස්සුද මන් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ ගැනත් කියනවා. හalleluya. මේ කවුද? මග අසල වැටිච්ච බීජ. අනිත් බීජ කොහෙද වැටුනේ? කළු ගල් අතර අනිත් බීජේ වැටුනේ. එන්න බලන්න සුජී පුතා එන්න බලන්න. එන්න බලන්න. මට සුභාරංචි කියන්නේ මෙච්චර කාලේ අපු ගන්න පුළුවන් බලන්න පුළුවන් සුභාරංචි කොහොමද කියන්නේ කියනවා. හැබැයි වචන දෙකකින් කියන්න ඕනේ. මොකද කියන්නේ සුභා මම දැන් පාරේ ඉන්නවා මේ බස් ස්ටෝල් එකේ ඉන්නවා කියන්නේ ඔයා කියන්නේ. සුභාරංචි කියන්නේ යේසුස් වහන්සේ පිළිගන්නවද? අපි යේසුස් වහන්සේව දන්නවා. අපි පරම්පරාගත යේසුස් වහන්සේව දන්න මිනිස්සු. අපි නොදන්න යේසුස් වහන්සේ කෙනෙක් ඉන්නවද? අපේ අත්තමුත්ත කිරිගිත්ත කාලේ ඉඳලම අපි යේසුස් වහන්සේව තමයි අදහන්නේ. අපි යේසුස් වහන්සේ පිළි අරගෙන තියෙනවා. මොනවද කියන්නේ ඔයා? මොනවද ඔයා කියන්නේ? එහෙනම් අපි හොඳට දන්නවා යේසුස් වහන්සේව. පොඩි අඩියක් ගහනවා තමයි. පොඩ්ඩක් ඉතින් මේ සල්ලාලකමක් දෙකක් කරනවා තමයි අපි හොඳට යේසුස් වහන්සේව දන්නවා. එහෙනද? මේ අය තමයි යේසුස් වහන්සේව දන්නවා. නමුත් වැඩක් නැහැ. මේගොල්ලෝ සඵල වෙන්නේ නැහැ. හalleluya. දැන් අපේ දිරාම් පුතා එන්න බලන්න. ඊට පස්සේ කවුද? එන්න. නේද අපි මේ මොනවාද නාට්‍ය කරෙත් නැහැ කියලා අපිට දෝෂ ආරෝපණය තියෙනවා. අපි නාට්‍යයක් කරලා නැහැ කියලා. මේ මාරි කරුනේ. ඔයා මට සුභාරංචි කියන්නේ. සහෝදරයා ඔයා දන්නවද අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ? ඔයා මොනවද කියන්නේ සහෝදරයා? මේක මගේ කිහිල්ලමයි හැමතිස්සෙම තියෙන්නේ. මේක මං කියපු නැති වාරයක් නෑ. උදේට 5 පාරක් කියවනවා, හන්දෑවට 5 පාරක් කියවනවා. ඔයා දන්නවද මගේ ජීවන සාක්ෂිය මොනවද කියලා? මම ගොළු වෙලා හිටියා. ස්වාමීන් වහන්සේ මට අත ගැසුවා. ඔයා වගේ සහෝදරයෙක් තුලින් මට අත ගැසුවා. දැන් මට හොඳට කතා කරන්න පුළුවන්. අම්මා තාත්තා අයියා අක්කා මේ වගේ තමයි මම පළවෙනි පාට කතා කරා. මට කිව්වා හalleluya කියන්නේ හalleluya කිව්වා. මට ජේසුස් කියලා කියනවා. ජේසු කියලා මම කතා කරා. මගේ කායන් නැහෙන්න දොදිප්පා. මට ඇවිද ගන්න බැරුව තිබ්බා. දැන් හොඳට ඇවිදින්න පුළුවන්. මේ උඩ වයින්න පුළුවන්. මං එහෙම හිටියා. මේ වගේ හිටියා. අපේ සභාවේ ඉන්නවනේ අර පාස්තරයා. ඌ සල්ලි වලටම තමයි. ඌගේ ගෑණියෙක්ට ඇඩියාපන්. ඌගේ ළමයින්ට ඇඩියාපන්. පිස්සු ඇදනවානේ. අයියෝ මම මොන පල්ලිද දැන්? මට පිස්සු ඇදලා මම නේ යන්නේ නැහැ. සභාවේ මිනිස්සුත් ඒ වගේ තමයි. කාටද නෑ? මට වැඩි දම්ලිස්න මිනිස්සෙක් නෑ. දැන් ඔයා අහන්න ඕනේ. දැන් ඔයා මොනවද කරන්න කියලා. දැන්
මොකද ඔයාලට උනේ? දැන් එතකොට එච්චර දේවල් දැනගෙනත් ඔයාලට මොකද මේ වෙලා තියෙන්නේ? අයියෝ මේ මට ආවනේ මගේ පෞල් ප්‍රශ්නයක් ආවනේ. මගේ පෞල් ප්‍රශ්නයක් ආවා, මගේ දරුවන්ගේ ප්‍රශ්නයක් ආවා. මම මේ සභාවට ගිහින් හරියන්නේ නැහැ. මම දැන් ඔය මොනා කරන්නද? ඕවා දෙවියන් වහන්සේට කරන්න බෑ. මම ඔය දැන් පොඩ්ඩක් පාරවල් ලයින් එක ගන්න තියෙන. ඔව් මම දැන් ක්‍රිස්මස් නේ. දැන් මම ක්‍රිස්මස් වලට පල්ලි යනවා. පාස්කෝට පල්ලි යනවා. දැන් මම ඔය බයිබල් කාර්ය පස්සේ යන්නේ. මම දෙවියන් වහන්සේ සුව කරා ඒවා ඉවරයි. දැන් වැඩක් නැහැ. ඒවා කතා කරලා නැහැ. මොකද මට ප්‍රශ්න ආව පොඩ්ඩ මේ ආවා. මම දෙවියන් වහන්සේ අතහැරලා නෙමෙයි මම දෙවියන් වහන්සේව අදහනවා. ඒවට ඉතින් ඔය මේ අපි බලාගෙන අදහන්න ඕනේ නැහැනේ. දෙවියන් වහන්සේ අදහනවා කියලා අපි මේ නිකන් නේද මොනවාද හැමතිස්සෙම බදාගෙන කරගෙන අපි එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට යන්නම් වාලේ අපිට යන්න පුළුවන්. දැන් පොඩි සොට්ටයක් කියන ගාලා පොඩි ස්පාරක් ගහලා ඒ ගාලා එකකින් පොඩි x මොනවාගේ සම්බන්ධතාවයක් කියන දිහාට පවුල වෙනම ඉන්නවා. අපි මම වෙනම ඉන්නවා. ඉතින් පවුල් පස්සෙත් දැන් විසඳලා තියෙන්නේ. ඒක දැන් අපි ජොලියේ ඉන්නවා. ඉතින් අපස්ත තිබ්බ දෙවියන් වහන්සේ ජීවමානයි තමයි. දැන් මම මගේ පාඩු යනවා යන්න. හරි. බොහොම ස්තුතියි මම සුභාරංචි කියනවා. මේක තමයි කටු අතරේ වැටිච්ච අය. පීඩාව ආවම එහෙමද ඉස්සර පේන්නේ මොනවද දන්නවද? ඉස්සර දෙවියන් සභාවට ආවම ස්වාමීන් වහන්සේගේ දේවල් දැක්කම අපිට පේන්නේ ඊටමත් යහපත් දේවල්. උන්වහන්සේගේ මහිමය පේන්නේ. උන්වහන්සේගේ ජීවමානත්වය පේන්නේ. ටිකක් කල් ගියාට පස්සේ අපි ටිකක් ඉගෙන ගත්තට පස්සේ අපි ටිකක් මෝරන්න ගත්තට පස්සේ අපි මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට මේ මොනවාගේ එකට කියන්නේ අල්ලට ලුණු දුන්න මිනිස්සයාව අපි අමතක කරලා දානවා. අල්ල අපිට උදව් කරපු මිනිස්සයා, අපිට මඟ පෙන්නපු මිනිස්සයා. අදට මාව ගැලවීමට ගේන ආපු මිනිස්සු ගැන මම කතා කරන කෙනෙක්. මම ගැලවීමට ආපු සභාව ගැන මම කතා කරනවා. මට අදටත් මේ මිනිස්සුත් එක්ක ගිහලා කතා කරන්න පුළුවන්. ඒ මිනිස්සුත් එක්ක දන ගන්න පුළුවන්. ඒ මිනිස්සුත් එක්ක යාත්‍රා කරන්න පුළුවන්. මිනිස්සෙක් මම. හල්ලුයා. අද ගොඩක් මිනිස්සුන්ට ඒ තත්ත්වේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? මමත්වයට ඇවිල්ලා තියෙන්නේ. විනාශයට ඇවිල්ලා තියෙන්නේ. හල්ලුයා. ප්‍රශංසා වේවා. අපි දැන් කතා කරන්න යන්නේ අනිත් එක්කෙනා ගැන. හල්ලුයා. මහිමය වේවා. ආමෙන්. මම දැන් ආයෙ කවදාවත් කියන්නන්නේ ඒක තමයි මගේ රහස. හalleluya. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මම දැන් බයිනවා මේ අසාධාරණයක් කරලු ඉතුරු වෙලා ඉන්නේ කියනවා නැත්තේ කියලා. ආමෙන්. ස්වාමීන් වහන්සේ යහපත්. ආමෙන්. එයා දැන් ඉතුරු වෙලා ඉන්න මිනිස්සයා ගැන තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. හalleluya. ඒ කවුද? සරුබිමේ වැටුණා වූ මිනිස්සයා. හalleluya. දැන් එයා හොඳට දෙවියන් වහන්සේව පිළි අරගෙන දෙවියන් වහන්සේව මොනවද කියන්නේ? දැන් හොඳ දැන් මේ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ කීමට සූදානම් වෙලා ඉන්නවා කෙනෙක්. හalleluya. එයා තමයි කවුද? මම සරු පිළි වැටිච්ච මිනිහා තමයි. මම තාමත් ඔබ සභාවේ ඉන්නවනේ. එතකම් මම තමයි. ඊට පස්සේ හැබැයි කියන්න බෑ. සරුවිනේ දිවිලත් කට්ටු ඔළුවට උඩින් යන්න ඉඩ තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙලා තියෙනවා සතුරා විසින් ඇවිල්ලා තේනවද? නපුරු බීජ ඒ කෙතේ පැල කරා කියලා. තේනවද? කිරිදුවස්සේ කිරිදි වපුරවා කියලා. හැබැයි මේ සපුරගේ ක්‍රියාව උතාම නවත්තලා නැහැ පුතේ. උතාම මේ ක්‍රියාව නතර කරලා නැහැ. ඌගේ ක්‍රියාව තාම තියෙනවා. හැබැයි මේ ක්‍රියාවට අපි මොනවද කියන්නේ? අපි ඉඩ දුන්නොත් තමයි උඩ පුළුවන් වෙන්නේ ඔබට ඉහළින් මේ මොනවද කියන්නේ නපුරු බීජය පැල කරන්න. හalleluya. අපි බලමු. මට පුළුවන් නේද සාධාරණයක් කරන්න. දෙවියන් වහන්සේ තුර මේ සරුබිමේ වැටිච්ච බීජය කොහොමද අද දවසේ ආරක්ෂා වෙන්නේ කියලා සල්කන්ට. හalleluya. ඒකට මම මාතෘකාව දාලා තියෙනවා ස්ථිරව සිටීමට හා අනුකම්පා වීමට අවවාද. මොනවාද? ස්ථිරව සිටීමට සහ
අනුකම්පා වීමට අවවාද. හalleluya. එසේ වීනම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිමි. හalleluya. තේරෙනවද? මෙහෙම කතා කරනවා නම් මොකද වෙලා තියෙන්නේ? පාස්තරයා සතුරෙක් වෙලා ඉන්නවා. තේරෙනවද? දේවගතිවරයා ඉතින් පාස්තරයා දේවගතිවරයා සාමාන්‍ය නෙමෙයිද? සතුරු මොකද වෙලා තියෙන්නේ? සතුරේ මට නම් මොකක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හalleluya. තේරෙනවද? මගේ එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම පමණයි. මොකෙක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඔබට ඕන විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මොකද ඔබගේ ආමන්ත්‍රණය නෙමෙයි මම ස්වර්ග රාජ්‍යයට යන්නේ. හalleluya. ඔබ මට දෙන්නා වූ ගරු බුහුමන් වලින් නෙමෙයි මම ස්වර්ග රාජ්‍යයට යන්නේ. දැනගො මම අඳින්නා වූ ඇඳුමෙන් පැළඳුමෙන් නෙමෙයි මම ස්වර්ග රාජ්‍යයට යන්නේ. හalleluya. මම දෙවියන් වහන්සේ තුල කරන්නා වූ ධර්මිෂ්ඨ ක්‍රියාව තුල ඒ වගේ තමයි මගේ ජීවිතයේ තියෙන පැවැත්ම තුල වචනය තුල පැවැත්ම තුල වචනේ කොච්චර දැනගත දන්නේ නැහැ. මංගක් කියමු ඉන්නවා මේ බයිබලේ කාලා රීලා කරලා ඉන්නේ. නමුත් වචනේ තුල නැහැ. පැහැදිලිද? වචනේ තුල නැහැ. උන් කරන්නේ තනි කරම මේ හැබැයි කතා කරොත් වචනේ දැන් මම එහෙම කතා කරාට වචන 10ක් පිට වෙන්නේ නැහැ බයිබලෙන් නේද? හැබැයි මේ මංගක් කියමු ඉන්නවා කතා කරොත් බයිබල් වචන 100ක් කතා කරොත් වචන 99ක්ම බයිබල් වචන කතා කරන්නේ. නැත්නම් හේබ්‍රු වචන කතා කරන්නේ. නැත්නම් ලතින් වචන කතා කරන්නේ. හැබැයි එක වචනයක් කතා කරන්නේ ලෝක වචන. හැබැයි උන්ගේ ජීවිතේ නිකන් රීලා කරලා වණ කරගෙන තියෙන්නේ. මේ වගේ ජීවිත තියෙන්නේ. ගොඩාක් යෝගේ මේ වගේ ජීවිත තියෙන්නේ. පැහැදිලිද? නමුත් අපි මේ පොළවේ අඩිය ගහලා ජීවත් වෙන මිනිස්සුන්ට අපි දෙවියන් වහන්සේගේ වචනය තුල අපේ ජීවිතය ගොඩනගා ගන්න. අපි වචනේ තුල ගමන් කරන්න. අපි වචනේ තුල ස්වාමීන් වහන්සේගේ භවකට දැන් කියන ස්වාමීන් වහන්සේගේ උප්පත්තිය අපි සමරනවා කියලා. මොකද්ද වෙන්නේ? උප්පත්තිය සමරනවා කියලා හරි සමරන්න. ඒක හොඳයි. අපි කැමති දෙවියන් වහන්සේගේ උප්පත්තිය දවසක් දාලා සමරනවාට. මොකද ඒකට දවසක් නැති නිසා. ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩේ වෙලා තියෙන්නේ මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? අද මේ හැමදේම කරන්නේ මොනවද? මිනිස්සයා තමන්ගේ මේ ශරීරය පිනවන්න. ආත්මය පිනවනවා නම් මොන උපන්දිනේ සමරුවක් කමක් නැහැ. ආත්මය පිනවනවා නම් තමන්ගේ ආත්මය පිනවනවා නම් ජීවිතකම කරනවා නම් හalleluya. මේකයි අපිට වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ තුල ඔබගේ ආත්මය පිනවන දේවල් ඔබ කරන්න ඕනේ. සරු බිමේ වැටිච්ච බීජ හැටියට ඔබ අද දවසේ මෙතන ඉන්නවා. දෙවියන් වහන්සේ තුල ඔබට ලොකු ගමනක් යන්න තියෙනවා. හෙට දවසේ ස්වාමීන් වහන්සේ එනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ තුල ඔබට ලොකු ගමනක් යන්න තියෙනවා. බලන්න මම අද ගොඩක් මොනවද කියන්නේ පද ටික කියනවා දේශනා කරන්නේ නැහැ. වෙලා නැහැ. ගලාති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳලා 20 වෙනි පදයට ඔබ කියවන්න. 8 වෙනි පදේ ඉඳලා 11 වෙනි පදේ ඉඳලා 20 වෙනි පදේට. ඔව් 4 11 ඉඳලා. සමහර විට නුඹලා උදෙසා මාදරු වේස නිෂ්ඵල වේදෝ කියා නුඹලා ගැන බය වෙමි. මේ කවුද? මේ පාවුලතුමා නැත්නම් අද දවසේ ඉන්න දේවදාසයා. මොකද්ද වෙලා තියෙන්නේ? කොහොමද වෙලා තියෙන්නේ? නුඹලා නිසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වේදෝ කියා නුඹලා ගැන බය වෙමි. පුතේ ඔයගලන්ට තේරෙන්නේ නැතුව යන්න පුළුවන්. ඔයගොල්ලෝ ගමකට ලේසියෙන් හිතන්න පුළුවන්. ඔයගොල්ලෝ ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලොත් එක මම ගොඩක් මගේ පවුල මම ගොඩක් hina වෙලා කතා කරනවා වෙන්න පුළුවන්. විහිළු කරනවා වෙන්න පුළුවන්. නමුත් ලොකු ගලක්, ලොකු බරක්, ලොකු දෙයක් අපේ මේ හිත ඇතුලේ තියෙනවා. හැම එකෙක් ගැනම තියෙනවා. අද ඔබගේ මූණ අය මම කරාට වෙලාවට මෙතන දැක්කේ නැහැ කියන්නේ. ඔයගලන්ට පේන්නේ නැතුණාට ඒක නිකන් හරියට ඩයිනමයිට් එකක් දාලා කවුරු හරි බොත්තම බණ්ඩ බලාගෙන ඉන්නවා වගේ බයක් අපිට දැනෙනවා. හැම කෙනෙක් ගැනම මේ හිතියේ උන් ගැනත් එහෙම තමයි අපිට දැනුනේ. දැන් ඉන්න අය ගැනත් අපිට එහෙම තමයි දැනෙන්නේ. හalleluya. පැහැදිලිද ඔයගලන්ට මම කියන්නේ? ඔයගොල්ලෝ ලේසියෙන් හිතන්න එපා දේවදාසයෙක් ගැන. ඔයගොල්ලෝ දේව සේවය කරන ගැන ලේසියෙන් හිතන්න එපා. ලොකු බාරක් ඇතුලේ මිනිස්සු ජීවත් වෙලා බම කරාට ඔයගොල්ලෝ හිතන්නේ නැහැ. මැරි ජීවත් වෙනවා.
ජීවිතයක් නැහැ මංගල කරාට. අපි පංගලට කල්පනා කරනවා මොන ජීවිතයක්ද මේ අපි ගත කරන්නේ? අපිට හැමදේම තියෙනවා. අපිට හැමදේම ලැබිලා තියෙනවා. මොන අඩුවක්ද? ඇයි මොකද්ද මේ අපි අරන් යන බර? මොකද්ද මේ අපි අරන් යන වෙහෙස? පැහැදිලිද? ලොකු බයක් අපිට තියෙනවා. ඇයි ඒ මොකද්ද තියෙන බය? මම අපායයි කියලාද? මගේ පවුල අපායයි කියලාද? නෑ. මට දාව උපන්න දරුවෝ මට දෙවියන් වහන්සේ දුන්න දරුවෝ විනාශ වෙයි කියන බය හැමතිස්සෙම තියෙනවා මගේ ජීවිතේ මගේ පවුල තුලක් තියෙනවා. හලෙලුයා. පැහැදිලිද ඔයගලන්ට කියන්නේ? ලොකු බරක්, ලොකු වේදනාවක්. ඔයගොල්ලෝ කරන හැම අඩුපාඩුවක්, දුර්වලකමක් තුලම අපි අඬා වැටෙනවා. පවකරට ඔබ ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් භාර්යාව ස්වාමි පුරුෂයා වෙනුවෙන් අඬනවට වැඩිය අපි දෙවියන් වහන්සේගේ පාමුල ඔබ වෙනුවෙන් අඬනවා වැටෙනවා. මම දන්නේ අනිත් දේ උන් ගැන මේ කියන්නේ මං ගැන. මං කතා කරන්නේ මගේ පවුල ගැන. අනිත් මිනිස්සු ගැන මම දන්නේ නැහැ. අද මේ සාරසිට වෙදට ඇවිල්ලා ඊට ගත්ත විතරයි මට ලොකු වේදනාවක් ආවා. ලොකු දුකක් ආවා. ඇයි? අද අපිට වාහනේ ඉඳ තිබ්බා. ඇයි අපි යාට කතා කරේ නැත්තේ කියලා. මම මෙයාට කිව්වා ආපු ගාම. අනේ සාරසිට ඇවිල්ලා තියෙනවානේ. මොකද මගේ භාර්යාව කිව්වා දෙන්නේ නැහැ කිව්වා කියලා. ඒ නිසා අපි කතා කරේ නැහැ. හරි ලොකු වේදනාවක් ආවා. අම්මා පරක් වෙයි කිව්වම මම ළඟට වාහනේ අරගෙන දුවලා ගියා අරන් එන්න. ලොකු වේදනාවක් ආවා. ඇයි? ඔයගොල්ලෝ හැම කෙනෙක්ම අපි දකින්න ආසයි දෙවියන් වහන්සේගේ පාමුල. මම මෙච්චර ආස නම් ඔබ දෙවියන් වහන්සේගේ පාමුල දකින්න දෙවියන් වහන්සේ ඔබව දකින්න කොච්චර ආසද? කොච්චර ආසද? මගේ හදවතට දැනෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය. මගේ ප්‍රේමය දැනුනේ නැතුණාට කමක් නැහැ. හalleluya. දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැනෙන්න ඕනේ. පැහැදිලිද ඔයගොල්ලන්ට මම කියන්නේ? ස්වාමීන් වහන්සේ යහපත්. ආමෙන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අපිට ලොකු බයක් තියෙනවා අපිට ඔයගොල්ලෝ ගැන. ලොකු බයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ පවුල ගැන, ඔයගොල්ලන්ගේ දරුවෝ ගැන. ඔයගොල්ලන්ට තියෙනවද එහෙම බයක්? ඔයගොල්ලන්ට තියෙනවද එහෙම සිතක්? සභාව ගැන, සභාවේ දාසය ගැන, දාසයගේ පවුල ගැන ඔබට එහෙම තියෙනවද? මම ගොඩාක් දකින්නේ නැහැ එහෙම තියෙනවා කියලා. මම දකින්නේ ගොඩාක් 99ක් මම දකින්නේ එහෙම බයක් නැහැ, බරක් නැහැ. එහෙම සිතුවිල්ලක් නැහැ. හalleluya. පැහැදිලිද ඔයාලට මම කියන්නේ? මේ දැන් මම ඔයාලට කිව්වනේ නේ. දේශනා කරද්දී මොකද වෙන්නේ යන්නේ? එසේ වීනම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටීවිද? පාවුලතුමානේ මම නෙමෙයි මම නෙමෙයි දේශනා කරන්නේ අද පාවුලතුමා දේශනා කරන ඕගොල්ලන්ට ඇවිත්. මාත් එක්ක තරහ වෙන්නේ. කොච්චර වේදනාවක්ද? මිනිස්සු ගොඩක් ආසයි මේ දේව සේවය කියන කෝට් එක පොරවගෙන තේරෙනවද? මේ ගමන් කරන්න අපි නම් කවදාකවත් ආස නැහැ. දෙවියන් වහන්සේ සේවය කරන්න ආසයි. දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න ආස. අපි දැනටත් මායි මගේ භාර්යාවයි ඉන්නේ. අපි සභාවකට ගිහිල්ලා අපි ස්වාමීන් වහන්සේගේ ඒ අපිට දෙන්නා වූ සේවය අපි කරගෙන ඉමු. ඒ කියන දන් තමයි අපි ඉන්නේ. මොකද මේක ලොකු බාරක්. පිස්සු දන්නේ නැති කමට මේක අරගෙන කරේ දාගෙන මහා උජාරුවෙන් හිටියට. හැබැයි ආසයි දෙවියන් වහන්සේගේ දේ කරන්න. හැබැයි ලොකු බාරක්. හරියට නිකන් අර ස්වාමීන් වහන්සේව ගල්ලේ දාලා ලොකු ගලකින් වැහුවා කියනවා තද කරලා එළියට එන්න බැරි වෙන්නේ. නමුත් ඒ කොච්චර වැහුවත් ස්වාමීන් වහන්සේ එදා නැකෙලා එළියට ආවා. හalleluya. ස්වාමීන් වහන්සේ එළියට ආවුනේ. මුරකාරයෝ තිබ්බා. මුරකාරයෝ අතර පස් දෙනෙක් තිබ්බා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ ගල්ලේ අරගෙන ආවා. මෙතනයි තියෙන ප්‍රශ්නේ. කොච්චර බාධකාවක් කොච්චර බර ආවා. දෙනවද? ස්වාමීන් වහන්සේ අපි උසුලා ගන්නවා. මේ පුතාට මම කිව්වේ හැමතිස්සෙම ඔයා මම මගේ භාර්යාවට කියන්නේ නෑ ප්‍රශ්නේ තියෙනකම් විතරයි අපේ ප්‍රශ්නේ. දැන් ඔය ප්‍රශ්නේ නෑ. ඉවරයි. මෙච්චර කල් ප්‍රශ්නේ දැන් මොකද ඉවරයි.
අපි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ තුල අපිට දුන්නා මේ ගැළවීම ආරක්ෂා කරගෙන අපි ගමන් කරලා යන්න. ඒක ගොඩක් අයට ප්‍රශ්නේ වුණාට පස්සේ දෙවියන් වහන්සේව අමතක වෙනවා. දෙවියන් වහන්සේව අතාරිනවා. අපි මේ සේවය පටන් ගන්නත් හේතුව තමයි මේ අපිත් එක්ක හිටපු සහෝදරියගේ ඒ සැමියාගේ වීස් එක දෙන්න නැතුව ප්‍රමාද කරගෙන හිටියා. මේ මුල් කාලේ. නැත්නම් අපි මේ සේවයක් කරන්න පටන් මේ ස්ථානේ පටන් ගත්ත කට්ටියක් නෙමෙයි. අපි ආච්චා කරා. අපි ගියා හරි අපි ආච්චා කරනවා සහෝදරි වා වෙනුවෙන්. ඔයා ගෙදර ඇවිල්ලා දවස් 7ක් අපි සතියෙන් සතිය ආච්චා කරන්න යනවා. දෙවියන් වහන්සේ ඔයාට ඒ දවස් 7ක් උත්තර දෙයි. අපි 7 වෙනි දවසේ හරියට ආච්චා ඉවර කරද්දී ඒ 7 වෙනි දවසේ ආච්චා කරද්දී ඒ ඉස්සර දවස් දෙකකට ඉස්සර ලීස් එකක් හම්බ වෙලා. අපිට ආරංචිනේ දවසකට පස්සේ දෙවියන් වහන්සේ ආපහු එහෙම තමයි මේ සභාව ආරම්භ වුනේ. නැත්තම් අපිට කෝට් එකක් දාගන්න අවශ්‍යතාවයක් නැහැ. පට්ටමක් දාගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම අවුරුදු 17 ඉඳලම මම පොඩි කාලේ ඉඳලම දෙවියන් වහන්සේට සේවය කරාට මේ පෙන්තකොස්ස නිකායක් යටතේ මම සේවය කරන්න ගත්තේ අවුරුදු 17 ඉඳලම. දන්න දවසේ ඉඳලා මම සභාවට ගිහිල්ලා මම දෙවියන් වහන්සේ ගැන දැනගත්තු දවසේ ඉඳලා මම සේවය කරන්න ගත්තා. බාධකාවක් කම්කටොළු ආවා. ඒ කිසිම දෙයකදී පසුබට උනේ නැහැ. ධෛර්යමත් වුණා. ස්වාමීන් වහන්සේ තුළ මම ඉදිරියට යනවායි කියන තැන හිටියා. අපි අර ටික කියවල මෙබර කරමු පුතේ. මේ තමයි පෞලතුමාගේ වේදනාව ස්වභාව ගැන. සහෝදරයනි, මා නුඹලා මෙන් සිටින බැවින් නුඹලා මා ලෙස සිටින මෙන් නුඹලාගේ නිල්ලමි. නුඹලා මට කිසි වැරද්දක් කළේ නැත. මාංශයේ දුර්වලකමක් නිසා පළමුකොට මා නුඹලාට සුභාරංචිය ප්‍රකාශ කළ හැටි නුඹලා දන්නවුය. මාගේ මාංශය සම්බන්ධයෙන් නුඹලාට පරීක්ෂාව තිබුණු දේ නුඹලා සුළු කළේවත් එපා කළේවත් නැතුව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන්ද එසේය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නවුය. එසේ වීනම් නුඹලාට තිබුණේ ප්‍රීතිය කොයිද? මක්නිසාද? පුළුවන් නම් නුඹලාගේ ඇස් උගුලා මට දෙන්න පවා නුඹලා කැමතිව සිටිය බවද නුඹලා ගැන සාක්ෂි දෙන්න. සභාවේ අය අපි ඉන්න ඕනම දෙයකට මේ වගේ හිටපු අය තමයි මේ පෞලතුමාගේ කාලේ අධෛර්ය වෙලා කියලා ඇස් උගුරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතය දෙන්නම් කියලා. අවදි වෙන්න අන්තිම දක්වාම ස්ථිර වෙන්න උත්සාහ කරන්න. උත්සාහ කරන්න නෙමෙයි, උත්සාහ කරන්න ඕනේ. කියවන්නේ. එසේ වීනම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටින්ද? අද ඇයි සතුරා වෙලා තියෙන්නේ දේවදාසයා? සැබෑව කතා කරන නිසා. තේරෙනවද? සැබෑව කතා කරනවා නම් අද සතුරෙක් වෙනවා. බලන්න ඔබලාගේ මේ පද ටික කියලා ඉවරදී ගොඩාක් හිත රිදෙන්න පුළුවන්. ඒකට ඉතාලියෙන් කියන්නේ කේසෙන අප්‍රේගා මේක. නේද? මට ඇති කම මොකද්ද? මට ඇති කම මොකද්ද? මරියතුමේ ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් අහනවා මේ ගෙදර මොනවාද විදිනවා මුද්‍රික පානේ නැත්නම් අපි කියනවා නේද? මොනවද කියන්නේ? පිළිගැනීමේ වෙල්කම් ඩ්‍රින්ක් එක ඉවර වෙලා. මොකද ඉවර අපි එහෙම කියමුකෝ නේද? විදිහට කිව්වම පස්සේ මුන් බොණ්ඩ ගන්නවා. ඊට පස්සේ මුද්‍රික පාන මද්‍ය පානේ කියලා ඕවා කලවම් කරගෙන එකට ගහන්න ගන්නවා ඊට පස්සේ. තේරෙනවද? එහෙම මොන්න ආසාවක් තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා බොමු. සුවර්ගයට යනවා. කැමතිද මොකද කියන්නේ? පොඩ්ඩක් ඉන්න ලොකු වෙනකන් ධර්ම දේශනා කරන්න බෑ. තේරෙනවද? මොකද වෙලා තියෙන්නේ? වෙල්කම් ඩ්‍රින්ක් එක ඉවර වෙලා. දැන් අන්නාසි කපන්න විදියක් නැහැ. දැන් අපල් කපන්න විදියක් නැහැ. කෝඩියල් ගේන්න යන්න විදියක් නැහැ. දැන් අපි කියමුකෝ කඩ වහලා කියලා. දැන් මොකද කරන්නේ? ඇවිල්ලා කියනවා මේ පුතේ මේ දන්නවද මේ මොනවාද අද මගුල් ගෙදර වෙල්කම් ඩ්‍රින්ක් එක ඉවර වෙලානේ. මොකද කරන්නේ? ස්ත්‍රිය මට නුඹේ නැති කම මොකද්ද? මොකද්ද? ස්ත්‍රිය කියලා මොකද්ද? ඔයාගේ පාඩි ඔයා ඉන්නකෝ ගෙදර අපිත් කියනනේ පව කරාට
අපේ අම්මලාට පාඩු කියන අම්මලා ඉල්ල කිව්වොත් එහෙම පුතේ බලන්නකො මේ ගෙදර අර වැඩේ වෙලා නැහැ මේක වෙලා නැහැ මොන හරි කර. අම්ම මේ වාගේ වැඩක් බලාගෙන ඉන්න. අපි කියන්නේ නැද්ද? ඔයාගේ පාඩු වෙලා ඉන්න මගුල් ගෙදර ආවනම් ඔයා මගුල් ගෙදර ඉන්න. නේද? අනිත් කුණු හොයන්න යන්නේ නැතුව කියලා අපි එහෙම කියයි. නේද? වෙල්කම් ඩ්‍රින්ක් එක නැති වෙලා. හalleluya. පැහැදිලිද බලන්න කියන එක. මොකද ස්වාමීන් වහන්සේ එදා ඒකෙට ආශිර්වාද කරා. කියවන්නේ. ඔවුන් නුඹලා ගැන ජීවිතය සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේ. නමුත් අනිත් අතට නුඹලා ඔවුන් ගැන ජීවිත වන පිණිස නුඹලා අපෙන් වෙන් කරන්නට ඔහු ආශා වෙති. ගොඩාක් අය මේ දෙවියන් වහන්සේ තුල ගමන් කරන අය තේරෙනවද? ඒගොල්ලන්ගේ එකම සැලැස්ම තමයි මේ ක්‍රිස්තියානි සභාවල් දෙකට කැඩීම. කාගෙනද මේ කතා කරන්නේ? මේ පාවුල්තුමා කතා කරන්නේ මේ සභාවේ ඉන්න අය ගැන කතා කරන්නේ. දෙවියන් වහන්සේ තුල ගමන් කරන අය ගැන කතා කරන්නේ. ඇයි වැටිලා ගිය අය ගැන කතා කරන්නේ? වැටිලා ගිය කියන්නේ පාවුල්තුමාගේ තරවට්ටු කිරීම වලට අනුශාසනා වලට එරෙහිව ගිය අය ගැන කතා කරන්නේ. ඒ අය තමයි නැත්තේ. ඒ අය ගැන කතා කරන්නේ. ඒගොල්ලන්ගේ මොකද තියෙන පරමාර්ථය? මෙතන මොනවද කියන්නේ? ජීවිත පිණිස නුඹලා අපෙන් වෙන් කරන්ට ආශාවෙකි. ඒගොල්ලන්ගේ දැන් අපි දකිනවා මොනවද කියන්නේ? යක්ෂයාට ලොකු වැඩක් තියෙනවා. ඌ ගොරෝණ සිංහකගේ ගිලගන්දෝ කියලා බලාගෙන ඉන්නවා. තේරෙනවද? ඒ වගේ තමයි ඇදහිල්ලෙන් වැටලා ගිය මිනිස්සයා නැත්තම් වෙනත් ඉගැන්වීම් ක්‍රමයකට දැන් අපි යන ක්‍රමයට අකමැතිලා වෙනත් ඉගැන්වීම් ක්‍රමයකට ගිය මිනිස්සයා මොකද කරන්නේ? එයාගේ තියෙන එකම බලාපොරොත්තු එක තමයි ඔබව ඇදලා එයාගේ කරත්තෙට දාගෙන ඉන්න. පරිස්සම් වෙන්න. මේ මම නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ. මේක හැමදාම වෙනවා. විනාශය කියන එක හැමදාම වෙනවා. හalleluya. ඒ නිසා ලොකු පරිස්සමකින් යන්න. අපි දකින්න ලෝකෙ වෙන දේවල්. කියවත්. නමුත් මා නුඹලා ළඟ සිටින කල පමණක් නොව නිතරම යහපත් කාරණයකදී ජීවිත ලෙස සොයනු ලැබීම යහපත. මාගේ දරුවනි, ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසව වේදනා විඳිමි. එසේය පුළුවන් නම් දැන් නුඹලා ළඟ සිටින්නද වෙන ආකාරයකින් කතා කරන්නද කැමැත්තෙමි. මක් නිසාද නුඹලා ගැන වියවුල්ව සිටිමි. පාවුලතුමා වියවුල්ව ඉන්නවලු. එයා කැළඹිලා. ඇයි ඒ? එයා කැළඹිලා තියෙන්නේ මොකද හේතුව? කොහොමද ඔයගොල්ලන්ව මම ක්‍රිස්තියානි මම යේසුස් වහන්සේ තුල රඳවගන්නේ? එයා කැළඹිලා. අපිට ඒ කැළඹීම හැමදාම තියෙනවා. අපි කොහොමද මෙවලක දෙවියන් වහන්සේ තුල රඳවගෙන යන්නේ? අපි දන්නවා නේද මාළු ටැංකියක මාළුවෙක් කැටි කරනවා නම් අපි හරි පරිස්සම් වෙනවා. එයාගේ වතුර ටික වෙලාවට මාරු කරන්න ඕනේ. මොකද ඌට දන්නේ නැහැ වතුර මාරු කරගන්න. ඌ ගඟේ ඉන්නවා නම් ඌ දන්නවා මාරු වෙලා යන්න. නේද? අපි දැන් ටැංකියට අල්ලලා දාගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි දැනගන්න ඕනේ වතුර ටික ගන්නට මාරු කරන්න. ඔක්සිජන් ටික දෙන්න. ලයිට් ඔක්සිජන් එක උවමනා වෙලා ඌ ටිකක් උඩ ඇවිල්ලා ඉන්නවනම් ඔක්සිජන් එක දාපු ගමන් ඌ පල්ලයට ගිහලා ටිකක් ඉන්නවා. ඊට පස්සේ කරන්ට් එක බේර ගන්න ඕන නිසා ඔක්සිජන් එක අපිට ඕෆ් කරලා තියන්න පුළුවන්. ඔක්සිජන් නැත්තම් ඔක්සිජන් දෙන්න අපි දැනගන්න ඕනේ. තේරෙනවද? කැම ටික දෙන්න ඕනේ වෙලාවට. තේරෙනවද? මේව ගැන එයා වියුල් වෙලා තියෙනවා පාවුලතුමා. ඇයි කොහොමද මුන්ව දෙවියන් යේසුස් වහන්සේ තුල ගොඩනගලා තියන්නේ? යේසුස් වහන්සේගේ ශරීරයට සම්බන්ධ කරලා තියන්නේ කියලා එයාට ලොකු වියුල්කමක්. ඒක වියුල්කමක් කියන්නේ තමයි මේ එයාට ලොකු මොනවද කියන්නේ? කල්පනාවක්. අසීමිත කල්පනාවක්. එහෙමද? ඒ කියන්නේ මේ මනසින් පිට කල්පනාවක්. ඕනවට වැඩි කල්පනා කරා. අපිත් ඒව තමයි පුතේ. කල්පනා කරනවා අපිට කල්පනා කරන්න දේවල් නැහැ. දෙවියන් වහන්සේ ස්තුති වේවා. ඇයි? ඕගොල්ලන් කොහොමද ස්වාමීන් වහන්සේ තුල රඳවගෙන යන්නේ? හරි බයයි.
මිනිස්සු කරපු දේවල් වලට මිනිස්සු වෙච්ච දේවල් වලට මිනිස්සු ආපු ගියපු හැටියට බදාගත්තු විදිහට කිස් කරපු හැටියට දෙනවද? හරි බයයි මේ ගමන. පාංගලාට මේ කොල්ලා මගෙන් අහන දෙයක් තමයි පාස් තව කවුරු හරි යන්න ඉන්නවද කියලා. මොනාරි කතා කරපුවම තව කවුද දන්නේ? කවුද දන්නේ? මේක අහනවා මම. එයා දන්නවා මගේ හැමදේම කවුරු හරි යන්න ඉන්නවද කියලා අහනවා. මොනාරි ආවම මොනාරි පාස් ඔය විදිහට කතා කවුද දන්නේ ඒක යන්න ඉන්නවද කියලා. බලකාර අමතර දවසකට වැඳලා ගෙන්න ගන්න ඕනේ. ඇහැරවලා නැගිටවලා ගෙන්න ගන්න ඕනේ. උනන්දු ගමෙන් එන්න ඕනේ දෙවියන් වහන්සේ තුල. මේ පැහැදිලිද? මේ හැම කෙනෙක්ගේම මොනවා දකින්න ගන්න අපිට තියෙනවා ලොකු බයක්. මේක පවුලතුමාටත් තිබ්බා පුතේ. පැහැදිලිද වලට මම කියන එක? පවුලට වල විතරයි වැරදි දේශනාවක් කිය. නෑ. අද දෙවියන් වහන්සේ ඔයගලන්ට කතා කරන්න ඕනේ. අද ඔයගලගේ තියෙනවා නම් අඩුපාඩු ඔයගලගේ අඩුපාඩුකම තුරලකම ආරංචි වුණාම තේරෙනවද? කොච්චර අපි වැටෙනවද? ඔබලා වැටෙන්නේ අපි වැටෙන්නේ. තේරෙනවද? අපි තමයි වැටෙන්නේ. පැහැදිලිද ඔයගලන්ට කියන එක? ඇයි ලොකු බරක් මේ සේවයේ ලොකු බරක්. ඔතන ඉඳගෙන ඉන්න එක හරිම සහැල්ලු දෙයක්. මෙතන හිටගෙන ඉන්න එක ලොකු බරක්. දවසක් දේශනා කරන්න ගෑවිලා මොකක්ද තේරෙන්නේ? දවසක් සභාව ඇවිල්ලා බලන්න ඔබ හිතන්නේ නැති අනේ මොනවද කරන්නේ? ඉරිදට එනවා සෙන්සුරාදා එනවා පොඩි දේශනාවක් කරනවා යනවා. ඒට වගේ ලොකු බරක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව එක එක රටවල් වලින් සම්බන්ධ වෙච්ච ගොඩක් දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ගැනත් ලොකු බරක් තියෙනවා. ඕගොල්ලෝ බැලුවොත් මගේ ඔය WhatsApp එක අරගෙන පග මැසේජ් තියෙනවා මට අහන්න වෙලාවකුත් නැහැ පග. ඒත් අහනවා. පාස්පෝර්ට් දාලා අහනවා මම. ටෙක්නික් නෝවේ දීදී උඹ දැන් පුරුදු වෙලා තියෙන ඒ කටහඬට. කියන්නේ නෑ. ඒ අහන්න ඕනේ. මිනිස්සුන්ට උත්තර දෙන්න අපේ වගකීමක් තියෙනවා. ආම්බලා අන්තර්ජාල සේවය පටන් ගත්තද එහෙනම් ආයෙකටත් වග කියන්න ඕනේ. ඒකට ගණන් දෙන්න ඕන අපි. ලොකු වගකීමක්. හලෙලුයා. කියලා ඉවර කරන්න ඉතුරු. අයිවරයිද? අපි එහෙනම් යමු මතේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 22 මොනවද කියන්නේ කියලා. නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛර කරනු ලබන්නෝ විය. නමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැලවෙන්නේය. කවුද ගැලවෙන්න යන්නේ? කවුද ගැලවෙන්න යන්නේ? අන්තිම දක්වා ස්ථිරව සිටින්න. හalleluya. ළමයා පොඩක් යාට මෙයාට ගියාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක ඇතුළට ඉන්නේ අපි බලාගමු. හalleluya. මන් දිහා බලාගෙන ඉන්නෝ. හැම කෙනෙක්. බැරිද? කවුද ගැලවෙන්න යන්නේ? අන්තිම දක්වාම ස්ථිර වෙන්න ඕනේ. එහෙනම් ඔබගේ බලාපොරොත්තුව මොකක්ද වෙන්න ඕනේ? අන්තිම දක්වාම ස්ථිර සිටින්න. මොකක්ද වෙන්න ඕනේ? ළමයා ලොකු වෙනකන් ස්ථිර වෙන්න ඕනේ. නැත්නම් තව ළමයෙක් කම් වෙනකන් ස්ථිර වෙන්න ඕනේ. නැත්නම් මගේ පවුලේ ළමයි දෙන්නයි එනකන් ස්ථිර වෙන්න ඕනේ. අපිට හිතන අපුදේ පංගක් වෙලාවට උඹලා කරන දුර්වලකම් වලට උඹලාට ඇවිල්ලා දඩ බඩ ගාලා ගානක් පෙරලලා දාන්න. එහෙම හිතනවා. එහෙම හිතනවා මම කරාට. ඔයගොල්ලන්ගේ වෙන අඩුපාඩුකම් වලට. එහෙම මම කරාට හිතනවා. නමුත් මෙතෙන් ආවට පස්සේ ඔයගොල්ලන්ගේ ඔය සදහාවක් පින්වත් දයාවරිත මූණ දැක්කම අයියෝ මේ හදවත අකුණු වෙලා පිච්චිලා උතුරලා යනවා. හැබැයි උඹලගේ මූණ එලිලා තියෙද්දි මේ හදවත ආයේ කොකියන්න ගන්නවා. මේ වගේ තමයි. දෙවියන් වහන්සේ තුළ අන්තිම දක්වාම ස්ථිරව සිටින්න. තේරෙනවද? අදිස්ථාන කරන හැමදාම මේ පදේ කියවන්නේ. ඒ විස බීජ ඔළුවට යන්නේ නැහැ. මම විස බීජයක් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා මම විස බීජ ඔයගොල්ලන්ගේ ඔළුවට දාන්න යන්නේ නැහැ. මගේ වැරද්දක් වෙනවා නම් ඔයගොල්ලෝ මට කියන්නේ මේ දේ කරන්න එපා කියලා. ඒක තමයි ඔයගොල්ලන්ගේ තියෙන ලොකුම තේරෙනවද? ගුණාත්මක භාවය. අද ගොඩක් මිනිස්සු දන්නේ නැහැ අතරලගේ හේතුව දන්නේ නැහැ බම කරාට. පංගක් අයගේ දන්නවා පංගක් අයගේ දන්නේ නැහැ. වාස්පේලා වගේ.
සමාජයට අර මොනවාද එ르දි බල අර බල මේවල බල කියලා මේ ලෝකේ එක බල තියෙනවනේ මුන්ට ඒ වගේව තියෙනවද දන්නේ නැහැ. එක තැනක එක දවසක් තව තැනක තව දවසක් මේ අර ඒ වගේ වෙනවද දන්නේ නැහැනේ. පම කරන්නේ නේද? වාස්ප වෙන්න පුළුවන් ඒ කියන්නේ මොනවාද? රහත් වෙන්න පුළුවන් අයට එකලනේ ඉන්න බෑ. උන් රහත් වෙවි ඉන්නවා. ඒක මම කරාට දකින්න නැතුව යන්නේ. එහෙම කේස් එකක් තියෙනවා කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් අපි දන්න දෙයක් තමයි විනාශකයා. තේනවද? ඌ හැමතිස්සෙම බලාගෙන ඉන්නවා ඔබව මාව විනාශ කරන පිණිස. අවදියෙන් ඉන්න. මතේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා 20 කියවගෙන යන්න. ගමනට මල්ලා කබා දෙකක්වත් වහන්වත් සැරෑටියක්වත් සපයා නොගනිලා. මත් නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්න යුතුය. නුඹලා කොයි නුවරකට නමුත් ගමකට නමුත් ඇතුල් වූ කල එහි සුදුස්සා කවුදයි විභාග කොට පිටත්ව යනතුරු එහිම නැවතී සිටපල්ලා. ගෙදරට ඇතුල් වන විට ඊට ආචාර කරපල්ලා. කෙයි රැසියන් සුදුසු නම් නුඹලාගේ සමාදානයේ ඒ පිටට පැමිණේවා. නමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා. කවරෙක් නමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචනේ අසන්නේවත් නැත්නම් ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසා දමාපල්ලා. සැබෑවක් නුඹලාට කියමි. විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සෝදොම් සහ ගොමෝරා රටද ඉවසීම පහසු වන්නේය. උර්කයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහින් සර්පයන් මෙන් නුවණ ඇතිව පරවියන් මෙන් අහිංසකව සිටපල්ලා. නුඹ මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේශම් වේල්ලා. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණ සභාවලට පාවා දී ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තලනවා ඇත. ඔවුන්ටද අන්‍ය ජාතියටද සාක්ෂියක් පිණිස නුඹලා මානිසා අඬුකාරයන්ද රජුන් ඉදිරියට ගෙන යනු ලබනවා ඇත. නමුත් ඔවුන් නුඹලා පාවා දෙන කල නුඹලා කතා කරන්නේ කෙසේද? කුමක්දයි සිතා කනගාටු නොවෙලා. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේ. මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුල කතා කරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයානෝය. ආමේන්. හalleluya. තේනවද බලන්න ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ කියලා. අද අපිට දෙවියන් වහන්සේ අපිව අඬ ගහලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය දේශනා කරන්න. රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරන්න. අද ගොඩක් අපි ගොඩක් වස්තු පස්සේ අපි දුවන්නේ නැත්තේ. මොකද නේද? ස්වාමීන් වහන්සේ ඒ හැමදේම දෙන්න උන්වහන්සේ දාන්නවා අපිට. අපි ගොඩාක් වස්තු වල ආශ කරන කෙනෙක් නම් මම දන්නවා මේ මෙතන ඉන්න ගොඩාක් අය එහෙම අය නෙමෙයි. වස්තු මොනවද කියන්නේ ආශ කරන කෙනෙක් නම් අපිට කවදාකවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. ඇයි? ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේම කියනවා ගමනට මොනවද කියන්නේ? ගමනට මල්ලක්වත්, කබා දෙකක්වත්, වහන්වත් සැරෑටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්න යුතුයද? හalleluya. දෙවියන් වහන්සේ දන්නවා පුතේ ඔයගලන්ට සපයන්න. 아무දේ සපය ගන්න ඕනේ නෑ. උන්වහන්සේ දන්නවා ඔබට මොනවද අවශ්‍යතාවය කියලා. උන්වහන්සේ දන්නවා ඔබට මොනවද ඕනේ කියලා. හalleluya. ඒ නිසා ගොඩාක් පරිස්සමෙන් මේ ගමන යන්න ඕනේ දෙවියන් වහන්සේ තුළ. අපි මේ දෙවියන් වහන්සේ තුළ අපි ස්ථිරව ඉන්නවනම් අපි දෙවියන් වහන්සේ තුළ මේ හැමදේම අපේ ඔළුවේ අපි හොඳට තබාගෙන ඉන්න ඕනේ. මොකද උන්වහන්සේ කියනවා පිටත් යනතුරු එහි නැවතී සිටින්න. අපි ගෙදරකට අපි තෝරාගත්තාට පස්සේ තේරෙනවද? ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඉතින් වෙනකම් මේ ගෙදර ඉන්න ඕනේ. තේරෙනවද? අපි යම් දෙයක් තෝරාගත්තාට පස්සේ මේක සුදුසුයි කියලා අපි එතන අන්තිම මොන ප්‍රශ්නාවක් මොන බාධකයාවක් ඉස්සර වෙනකම් එතන ඉන්න ඕනේ. ඒක අල්ලගෙන ඉන්න ඕනේ. ලේසි නෑනේ. නේද? තවත් කෙනෙක් ගෙදරකට ගිහිල්ලා එහෙම ඉන්නවා කියන එක ලේසි නෑනේ. අමාරුයි. අපි අල්ලගෙන ඉන්න ඕනේ. බාධක එනවා. එතන තමයි ආශිර්වාදය තියෙන්නේ. එතන තමයි අපිට ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වීමේ දොරටුව තියෙන්නේ. අල්ලගෙන ඉන්න ඕනේ. මොනවද කියන්නේ? ගෙයි වැසියන් සුදුසු නම් නුඹලා සමාදානයේ ඒ පිටට පැමිණේවා. නමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානයේ නැවත නුඹලා කරා පැමිණේවා.
අපිට හිතු මතයට අපිට බෑ. ගොඩක් වෙලාවට අපි ගොඩක් වෙලාවට ආශිර්වාද කරනවා ගොඩක් අය. හිතු මතයට ආශිර්වාද කරන්න බෑ. ඒක තමයි මම ඉස්සෙල්ලා කියන්නේ. මොකද අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන ඉතා උසස් ආශිර්වාදයක්. අපි ආශා කරලා දුන්නා මම ඔයගලන්ට ගොඩාක් උගන්වලා තියෙනවා. දෙවියන් වහන්සේ පිළිගත්තු නැති කෙනෙක් වෙනුවෙන් අපි ආශා කළ වැඩක් නැහැ. එයා ගැලවෙන්නේ කියලා අපි ආශා කරන්න පුළුවන්. නමුත් එයාට කෂ්ටයෙන් ආශා කරද්දී එයාට කියන්න ඕනවා දෙවියන් වහන්සේ පිළිගන්න ඕනේ. මම ඔයගලන්ට ගොඩාක් උගන්වනවා කියලා නේ. මම කරන්නේ මම ගොඩාක් කියලා දීලා දෙනවා. හැම දේශනාවකම වගේ මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. අපි ගොඩාක් වෙලාවට අපිට දුන්නගම අපි ආශා කරනවා. බාගලට මිනිස්සු කල්පනා කරනවාදී අපිටත් එහෙම යාක්ෂයිල්ලේ මෙහෙම එනවා. දීපු ගාම මම අහන්නේ මේ දෙවියන් වහන්සේ ගැන කිව්වද? hina වෙනවා ඉතින් බාගලට. මේ මිනිස්සු මේ අසරණ වෙලා ඉන්නවා. මේ මිනිස්සු පීඩාවට ලක් වෙලා ඉන්නවා. මොන දෙවියන් වහන්සේ ගැනක් කියනවද පාස්සේ යාක්ෂා කරන්න කියලා කියන්නේ කියලා එහෙම කල්පනා කරනවා ඇති. අංශවාග රෝගියාට උනත් ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? නුඹගේ ඇඟිල්ල. නුඹගේ පාපය නුඹට කමා කළා. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේ අංශභාගයේ රෝගියා තියාගෙන ස්වාමීන් වහන්සේ නිකන් හිටියේ නෑ දේශනා කරා. පාපය ගැන දේශනා කරා. නිකන් පාපය කමා වෙනවද? මම ගියා ස්වාමීන් වහන්සේගේ පාමුල මෙතෙන්ට ආවා. මෙතන ධන ගෑවුවා කියලා මෙතන බුදියෙ විලිටියා කියලා පාපය කමා වෙන්නේ නෑ. එතන ලොකු කාල පරාසයක් තියෙනවා. ඒ පරාසය තුල ස්වාමීන් වහන්සේ දේශනා කරමින් හිටියේ. මිනිස්සුන් උගන්වමින් හිටියේ. එතකොට මොකද වෙන්නේ? ඉගෙනීම එයාගේ හදවතට ගියාන් පස්සේ එයා පව් කමා කරගත්තා. පාපය අතහැරගත්තා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැක්කා එයා පාපය අතහැරගද්දී එයා සුව වෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ නුඹේ පව් නුඹට කමා කරා මම. මොකද දේව වචනේ ආද්දී දේව වචනේ කතා කරද්දී ඒක අපි ගන්න ඕනේ. අරගෙන ඒක අපේ ජීවිතේ තියෙනා වූ ඒ දුර්වලකම, ඒ අඩුපාඩුකම අපි ඉවත් කර ගන්න ඕනේ. යංශභාග රෝගයක් ඉවත් කරගත්තා. ඒ දේ තුල එයා සුව වෙන්න ගත්තා. පැහැදිලිද ඔයාලට කියන එක? නිකන් ආවා ඔබගේ පොම්බට කමවුණා ඵලයන් යහන නම් කියලා එහෙම කිව්වේ නෑ. ඔය ඔක්කොම ලියන්න ගියා නම් එහෙම බයිබල් 10ක් විතර අපිට අරන් යන්න වෙනවා. 10ක් නෙවෙයි 100ක් විතර අරන් යන්න වෙනවා. ඒකත් වැඩි වෙයිද දන්නේ නෑ. ගොඩාක් දේවල් තියෙනවා ස්වාමීන් වහන්සේ තුල හැම ලියපු නැති ගොඩාක් සුදාත්මයන් වහන්සේ ඉදරව් කරන දේවල් තියෙනවා. ස්වාමීන් වහන්සේ දේශනා කරමින් හිටියේ කියලා කියනවා. මොකද උනේ එතෙන්ට යහන අරගත්තු අංශභාග රෝගියා බැස්සා. එයාට ඇහුණා ස්වාමීන් වහන්සේගේ දේශනාව. අපිටත් ඇහෙනවා. නේද? උදා දාලිවල පෝස්ට් එකක් කන් ඇත්තෝ අසාවා කියලා. නේද? අපි අහන්න ඕනේ කන් ඇත්තෝ අසාවා. අපි දානවා වගේම අපිත් ඒක අහන්න ඕන. ආලා මොකද කරන්න ඕනේ? හැමෝට වැඩක් නැහැ. අපි ඒක පිළිපදින්න ඕන. අපේ ජීවිතේ තියෙන්න ඕනේ. පැහැදිලිද? මොකද බය වෙලාද? අනේ. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. ආමෙන්. අපි දෙවියන් වහන්සේගේ වචනයට බය වෙන්න ඕනේ. මනුස්සයට බය වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචනයට බය වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනයට අපි තියෙනවා නම් අපි කවදාකවත් දුර්වලකම් කරන්න යන්නේ නැහැ. පාපේ කරන්න යන්නේ නැහැ. දැන් අපි ස්ථිරව අපි මේ ගමන අපි යන්න යනවා. හalleluya. අපි කියමු හේබ්‍රය පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 15ට. අපේ දෙවියන් වහන්සේ තුල අපේ සහෝදරයා ගැන ලොකු වගකීමක් තියෙනවා. හalleluya. ඔහුගේ දුර්වලකමෙන් හැරෙන තෙක් ඔහුට අවවාද කරන්න, ඒ වගේම දැනුමුතුකම් දෙන්න, ප්‍රේමයෙන් හරවා ගැනීමට දෙවියන් වහන්සේ තුල අපිට කැමැත්තක් තියෙන්න ඕනේ. දැන් අපේ සහෝදරයා අපිත් එක්ක එකට වාසය කරන කෙනා හේබ්‍රෙව් 3:13 ඉඳලා 15ට. එයාම මොකද ඇයි මේ සරු බිමේ වැටිච්ච අපි මේ අන්ති බමගාල පොඩි කෘමීන් ඇවිල්ලා මේ අර සරු බිමේ වැටිච්ච ඇටේ කන්න උත්සාහ කරනවා. සරු බිමේ වැටුණා කියලා නේද අපි දැන් කුඹුරක දාපු වීනේ අපි කපන්න යන්නේ. පාර නියර කියන නැත්නම් මොනවද පාරවල වල වැටිච්ච වී කපන්න යන්නේ නැහැ කවුරුත්. දැන් මේ කුඹුරට මොකද කරන්නේ? පොර දානවා. නේද? තෙල් ගහනවා. අද මොකද වෙලා තියෙන්නේ කුඹුර වලට ලංකාවේ? තෙලුත් නැහැ, පොරත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? සරු බිමේ ඒවා දැම්මේ මිනිස්සු. නේද? ඒවා හාර දැම්මේ. මඩ කරලා කුඹුරු මඩ කරලා දැම්මේ. මම දන්නේ නැහැ කුඹුරු රස්සාව. නමුත් නේද? අපි දැකලා තියෙනවා ඒවා මඩ කරලා හාලා ඒවා ලස්සට පෝරු ගාලා ඊට පස්සේ ගෝයන් හිටෝලා නේද? නිකන් දැන්
බඩුව තමයි කියලා ගිහිලා ගොවියා ගෙදරටලා ඉන්නවද? මොනවද කරන්නේ? ආ? කට්ටිය මොකද කියන්නේ උදුරු කරගහගෙන ගමන්න යමුද මේක වටේ? ආ? කොහමද ආස? මොකද කියන්නේ? ආ? අමුඩයක් ඒව ගාගෙන උදුරු කරගහගෙන යන්න කැමතිද? එහෙනම් උත්තර දෙන්න මට. මොකද කරන්නේ? ගොවියා ගිහිල්ලා දැන් මම හිටෙව්වා. දැන් ගිහිල්ලා ගෙදරටලා හොඳට ඉන්නවද? නෑ. එයා දවස් ගානේ උදේ යනවා. පාන්දර යනවා. නේද? ඊට පස්සේ ආගේ පවුල ඇඹුල අරන් එනවා. හරි ලස්සනයි නේ. අපි දැකලා තියෙනවා නේ කැට් ටෝක් එක දාගෙන. නේද? පවුල ඇඹුල අරන් එනවා. අපි දැකලා තියෙනවා ටීවී එකේ. නේද? මෙහෙම උනාද රෙද්ද ඇඳලා කැට්ටේ ඇඳලා ඇඹුල අරන් එච්චි අපි දැකලා තියෙනවා. අද නෙමින් ගක්සම ගහනවලු යන්නේ. පවුල ඇඹුල අරන් යන්නේ. නමුත් ඒ දවස්වල නේද? හරි ලස්සනයි නේ. කැට් ටෝක් එක දාගෙන යද්දි දියරට යද්දි ගොවියෝ වැඩ. දඩබඩ කාලා වැඩ. ගෝවිය නේද? මම මේ ඔයගලන්ට පොඩ්ඩක් මෙයා නිදා වටනවා වගේ දැක්ක මම කියන්නේ. අනේ දැන් ඉඳලා තියෙන්නේ. හalleluya. තේරෙනද? නිකන් ඉන්න බෑ. උඩ වැඩ තියෙනවා ගෝවියට. සරුපිනේ වැටුණා කියලා පැත්තකට දාලා ඉන්න බෑ. මොකද දන්නවද? කුරුමියෙන් ඇවිල්ලා කනවා. කුරුමිය අවදිස්සේ බලාගෙන ඉන්නේ ගෝවියා යනක ඇවිල්ලා කාලා යන්නේ. ඒ වගේම තමයි ඔය දක්වලා තියෙන්නේ මේ කුඹුර වල ගහලා තියෙනවා රෙදි කෑලි ගහලා තියෙනවා සුදු පාට නේද? සුදු පාටද කළු පාටද? සුදු පාට නේද? ඒ මොකද කොක්කු ගිරාව ඇවිල්ලා නේද? ගිරාවද? ඔව් ගිරාව ඇවිල්ලා මොනවද කරන්නේ? ඒ කුඹුර කනවා. ඒක පරිස්සම් කරන්න ඕනේ. එයා මොකද කරන්නේ? ගොවියා ආරක්ෂක විධිවිධාන යොමු කරලා තියෙනවා. පරිස්සම් කරන්න නේ. ඒක මොකද දැන් අපේ ලංකාවේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා ඇඳිරි නීති දාන්න. සතුරු ආවිලා පාර දෙන්න යනවා. ඒ නිසා ඇඳිරි නීතිය දාලා අපි උඹලව ආරක්ෂා කරන්න යනවා කියලා අපේ ජනාධිපතිතුමා එහෙම කරනවා. නේද? ආරක්ෂා කරනවා රටේ ජනතාව ආරක්ෂා කරනවා සුභ සිද්ධිය ගැන හිතනවා. නේද? මිනිස්සුන්ගේ හැම ඕනෑකමක් ගැන හිතනවා. ඒ වගේ මිනිස්සෙක් ගැනද මම මේ කතා කරන්නේ? නෑ. ඇත්ත ගොවියෙක් ගැන කතා කරන්නේ. තේරෙනවද? ඒ මිනිස්සයා පරිස්සම් කරනවා තමන්ගේ කුඹුර. වපුරු කුඹුර පරිස්සම් කරනවා. හalleluya. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි දැන් යද්දි අපිට තියෙන පොඩි කරන්න දේවල් තියෙනවා. නේද? අපිට පොඩි ව්‍යායාම දෙනවා නේද? දැන් මොකද එකතරම ඔහම ඉටගෙන ඉඳියොත් එන්නේ මොකද වෙන්නේ? අයිස් වෙලා යනවා. ගල් වෙලා යනවා. ඒ නිසා අපිට තියෙන පොඩි දේවල් කරන්න මේ කුඹුර තුළ කියවන්න. නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරක වෙන්න දැඩි නොවන පිණිස අධියයි කියන තෙක් දවස් වතාව එකිනෙකාට අවවාද කරපල්ලා. අද කොහොමරි මූව මං ගලවනවා. අද මම මුගේ දුර්වලකමෙන් නැති කරනවා කියලා අද කියලා කොහොමරි අතාරින්න එපා. අද මම මේ පාපේ මූව කොහොමරි ගලව ගන්නවා කියලා ඔබගේ මොනවද කියන්නේ? එතන කියන්නේ මොකද? නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස අධියයි කියන තෙක් දවස් වතාව එකිනෙකාට අවවාද කරනවා. දවස් පතාම නවත්තන්න එපා. හැමදාම කියපන්. දැන් මම ඒක තමයි කරන්නේ හැමදාම. පිස්සු ඇදිලාද ඔයාලගේ මොලේ කොලොප්පන් වෙලා යන්නේ නේද? පාවුතුමාගේ ඔළුව මොනවදුනේ? වියවුණා කියලා ඔයාලගේ මොලේ කුරු වලලා ඇයි පාපේ ගැන මොකද කරලා? ඇයි එහෙම කතා කරන්නේ? ඒක තමයි ලොකුම දේ බේරිලා ඉන්න ඕනේ දේ. තේරෙනවද? ඒකෙන් තමයි අපි ඔක්කොටම වැඩි බේරිලා ඉන්න ඕනේ දේ. සෞභාග්‍යයෙන් නෙමෙයි. තේරෙනවද? නැත්තම් සඵලත්වයෙන් නෙමෙයි. අපි බේරිලා ඉන්න ඕනේ දේ ලොකුම දේ තමයි පාපේ. ඒක නිසා මොකද කියන්නේ? හැම තිස්සෙම අද නවත්තපන් ඕක. අද නවත්තපන්. දැන් උ හෙට කරොත් ඒත් කියනවා කියලා.
තේරෙනවද? හැමතිස්සෙම අපි කියන්න ඕන නවත්තපන්. ඇයි ඒ? අපි මේ අපිට ස්වාමීන් වහන්සේ දුන්නා මේ අස්සෙන් අපි ආරක්ෂා කරගෙන අපි ගමන් කරන්න ඕන. අපි ගෝවියා කැමති නෑ එක වී ගහක්වත් ගොයන් ගහක්වත් මැරිලා යනවට. ගොයන් ගහ සයියෝ ගොඩාක් තියෙනවනේ එකක් මැරිලා ගියා කියලා ගෝවියා ඉන්නවද නෑ? මොකද වෙන්නේ? ගොයන් ගස් ටික ඔක්කොම මේ වෙලා තිනවා. එක කරලක් කෙලින් වෙලා තියද්දි ගෝවියා දන්නවා. හරි. මොනවද කියන්නේ? වට්ටුක තමයි. මොකද වෙලා තියෙන්නේ? නෑ මැස්සා විදලා. දන්නේ නෑ කුඹුරු කරාට මැස්සා විදනවා. මැස්සා අර වීයටේ තියෙන මොනවද බීලා තියෙන්නේ? ඒක තමයි මෙහි තෙල් ගන්න. මොකද බීලා තියෙන්නේ? මොකද? ඒක ඇතුලේ තියෙන කිරින්ද නේද? ඒක බීලා. මැස්සා බීලා. මට නම් කුඹුරු නෑ. මට පෙයිකස් 5000 විතර පොඩි ඩක් කෑල්ලක් තියෙනවා. එච්චර තමයි තියෙන්නේ. ඒකත් නෑ දැන්. මැස්සා බීලා තමයි අරු කෙලින් වෙලා ඉන්නේ. මොකද වෙන්නේ ගොවියා? දුවගෙන ඉනවා දැන්. ඇවිල්ලා මොකද කරන්නේ? බලනවා. දැන් මේකට මොනවද අපි කරන්න ඕනේ? එකෙක් ඔළුව උස්සන් ඉන්නවා. අනිත් එක ඔක්කොම ඔළුව පාත් කරන් ඉන්නවා. එකෙක් උස්සන් ඉන්නේ ඇයි? පුස් නිසා. පුස් නිසා. ඩග්ගාලා මොකද කරන්නේ? ඒකට පිළියම් යොදනවා. ඒක අපි හැම කෙනෙකුම තියෙන කාර්යයක් දෙවියන් වහන්සේගේ මේ කුඹුර තුල. හිතන්න එපා පාස්ටර් යන්නේ ගොවියා ඕන දෙයක් කරගෙන ඉඳමුනේ මම එනවා নমස්කාර කරනවා පාඩුවේ යනවා කියලා. අපි හැම කෙනෙකුටම ඔබ ළඟ දකුණු පැත්ත හැරලා බලන්න පොඩ්ඩක්. හැම කෙනෙක්ම දකුණු පැත්ත හැරලා බලන්නකෝ. මම දකුණු පැත්ත කියලා මේ පැත්ත වෙන්න බව ඔක්කොම මේ පැත්ත බලනවා. තමන්ගේ දකුණු පැත්ත. දකුණු පැත්ත පොඩ්ඩක් හැරලා බලන්නකෝ. කවුද ඉන්නේ? දකුණු පැත්තේ කවුද ඉන්නේ? ඔබගේ දකුණු පැත්තේ කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ඔබගේ සහෝදරයා. ඔබගේ සහෝදරී. වපෙත් හැරෙන්න බලන්න. කවුද ඉන්නේ? එයා ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. එයා ගැන ඔබ ඇස්සරගෙන ඉන්න ඕනේ. අරේමයිනේ මූ මේමයිනේ වැඩක් නෑ. ඕක හැදි ගෑවිලා ඵලයක්. ඕක විනාශ වෙලා ඵලයක්. ඕක එන්න ඕනේ නෑ. අපිටත් මොකක් කරන්නේ විතරවා. නමුත් ඒක දෙවියන් වහන්සේ තුල ඒක හරි දෙයක් නෙමෙයි. පැහැදිලිද? හැම කෙනෙක්ම අපි මොනවද කියන්නේ? අරගෙන යන්න ඕන මේ ගමන. මැසි තෙල් ගහලා නේද? මොනවද පෝර ටික දාලා යූරියා දාලා වතුර බැදලා පඟකේ වතුර බදිනාට කරන්නේ වතුරට හුජ්ජ කරන එක කරන්නේ අද කාලේ. එහෙම තමයි විනාශ කරන්නේ ගොඩක් වෙලාවට. පැහැදිලිද? ගොඩක් පරිස්සමෙන් මේ අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේ මොනවාද කොහේ වැටිච්ච බීජද මේ? දේරවල හරි ආසයිනේ අපි සරුවිවේ පුල්ලාත. අපි සරුවිවේ ඉන්නේ අම්මද බල. අපි යන්න යනවා ස්වර්ගයට පිස්සු ඇලෙනවා කියලා. අපි ඔතන සනීපෙන් ඉන්නම් නේද? කෝට් දාගෙන ටයි දාගෙන මොනවද කියන්නේ සීතරට මොනවද කියන්නේ යාත්‍රා වෙලාවේදී මොකද කියන්නේ අර රෙද්ද ඔඩුවල පොවගෙන නේද? එහෙම ඉන්නනේ මම පොරෝ කරනවා තමයි ඒකයි මම කියන්නේ. මම කරන දේවල් මම කියන්නේ ඔයගොල්ලෝ කරන දේවල් නෙමෙයි. තේරෙනවද? හරි ආතල්ලේ ඉන්නනේ දන ගහන කොට්ටයක් තියලා දන ගහගෙන මම ගන්න කොට්ටේ තියලා දන ගහනවා නිකමුත් දන ගහනවා. මට දෙකේ වෙනසක් නැහැ ලොකු වෙනසක් නැහැ. තේරෙනවද? එහෙම දෙයන්න පුළුවන් මේ ගමන. නේද? ඊටම උනන්දුකමයි. බලන්න යාත්‍රාවේ ප්‍රතිඵල තියෙනවා නේද? අපි අතර මේ අපි අවුරුදු පුරාම යාත්‍රා කරේ මේ පීඩිතව ඉන්න සෙනඟ තුල. මේ යාත්‍රාවට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම අන්තර්ජාලයේ සභාවේ හැම කෙනෙක්ම අද ස්වාමීන් වහන්සේලා ආශිර්වාද ලබපු අය. ඊට පස්සේ අන්තිම සති ගාන මම දන්නේ නැහැ පුතේ
දවස් කීයක් තියෙනවද මේ අවුරුදු ඉවරෙන්න කියලා මම මෙතන හිටියා. මම ඔයගොල්ලන්ට කිව්වා දවස් 40ක් අපි යාත්‍රා කරමු. මේ අවුරුදු ඉවරෙන්න ඉස්සෙල්ලා. බලද්දි හරියටම දවස් 40යි. මම ඇත්තටම මම අවංකව කියන්නේ මම ගණන් කරේ නැහැ. ඇයි ඒ? අපේ ගොඩාක් ලොකු ප්‍රශ්නයක් මට තියෙනවා මෙයාගේ දරුවන්ගේ වීසා එක ගැන. පළවෙනි සතිය අපි යාත්‍රා කරලා ඉවර වෙද්දී එම්බසි එකෙන් කතා කරලා මේ પાස්පෝර්ට් ටික මොනවාද අරන් ගිහලා අලුත් කරලා දෙන්න වීසා එක ගහලා දෙන්න කියලා. දෙවෙනි සතිය යද්දී ඒගොල්ලෝ પાස්පෝර්ට් ටික බාර දුන්නා. තුන්වෙනි සතිය යද්දී දැන් වීසා එක කරලා අතට දීලා තියෙනවා. දෙවියන් වහන්සේ ජීවමානයි. හalleluya. අපිට මේ වගේ ජීවමාන සාක්ෂි අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ඕන තරම් දීලා තියෙනවා. ඒ තමයි සරුපිනේ වැඩිච්ච මිනිස්සු ආශිර්වාදවත් මිනිස්සු. උනියම කරට පළ දෙන. තේරෙනවද? ගසක් කියලා කියනවා. පැහැදිලිද ඔයාලට කියන එක? බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ මොන ප්‍රශ්නාවක් ඔබ සැලෙන්න එපා. ඔබ කටු අතර හැංගෙන්න යන්න එපා. දෙවියන් වහන්සේ ඔබව සරුපිනේ තබලා තියන්නේ අමුතුවෙන් සඵලත්වයක් හොයාගෙන යන්න ඕනේ නැහැ. අමුතුවෙන් ගැඹුරක් හොයාගෙන යන්න ඕනේ නැහැ. බංගවත් මිනිස්සුන්ගේ දේවල් දැක්කම hina යනවා. අපි ගැඹුරක් හොයාගත්තා. අපිට පුදුම ගැඹුරක් තියෙනවා. මම ඊයේ කමෙන්ට් එකක් දැක්කා. පුදුම ගැඹුරක් මේ. මොන ගැඹුර ඇති පළක් මොකද්ද? මිනිස්සයා තාම පාපේ ජීවත් වෙනවා නම්. මොන බයිබල් පන්ති ආවත් වැඩක් නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයාට භාර්යාවට බයිට් හදනවා නම් මොනා කරත් වැඩක් නැහැ. මොන ගැඹුර හිව්වත් වැඩක් නැහැ. අපි පාවකලට යම් දේවල් හොඳ නැහැ, මේක කරන්න හොඳ නැහැ, ස්වභාවය හොඳ නැහැ කියලා අපි කතා කරන්න වැඩක් නැහැ. අපේ ජීවිතේ අපි මේ දේවල් අපි කරනවා නම් පැහැදිලිව ඔයගලන්ට මම කියන එක දෙවියන් වහන්සේ තුල අපිට අපි සරු පොළවේ වැටුණා කියලා කවදාකවත් ස්වර්ගයට යන්න යන්නේ නැහැ. ආමේන්. විනාඩි 3ක් තියෙනවා. මක්නිසාද අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න වුනම් උදාස් ඉපදීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගනිල්ලා යයි කියා තිබෙන හැටියට අපගේ විශ්වාසයේ පටන් ගන්නවා අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ පංගුකාරයෝ වූ සිටිමු. ආමේන්. හalleluya. එම හෙබ්‍රේ පුතේ කියුවේ. ආමේන්. තිමෝති පොතේ 10 දෙවෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා 14 කියනවා අපිට තියෙනවා අපි ඉවසමු නම් දෙවියන් වහන්සේ සමග රජකම් කරන්නෙමු. හalleluya. අපි ඉවසනවා නම් අපි මොනවද කරන්න යන්නේ? නිකම් මේ අපි සරුපිනේ පැනවෙලා ගෝයන් ගහක් කැවිලා ඒක කරලා නැමිලා කපලා අස්සන් අරගෙන ගිහිල්ලා මිනිස්සු කණ්ඩ යනවා. එහෙම දෙයක්ද කියන්නේ නෑ. මොනවද කතා කරලා තියෙන්නේ මේ සරුපිමට? කියන්න පුතේ. දෙක තිමෝති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 10-13. එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇත්තා වූ ගැලවීම සදාකාල තේජස් සමග ලබන පිණිස ඔවුන් නිසා සියල්ලන් ඉවසමින් මේක විශ්වාස වූ කීමක්ය. අපි උන්වහන්සේ සමග මැරෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන්නෙමු. අපි උන්වහන්සේ සමග මැරෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වෙන්න යනවා. හalleluya. අපි උන්වහන්සේගේ දේ මොනවද කරන්නේ? කොහොමද කරන්න ඕනේ? නෑ එහෙම නෙමෙයි කරන්න ඕනේ. ආගියාට උඹ ඵලයන් මම එන්න. අර කලිසම් જાතියක් තියෙන්නේ. උඹ ඵලයන් මම එන්නම් කියලා කලිසම් જાතියක් තියෙන්නේ. මෙහෙන් හීනි යටින් ලොකුයි. එහෙමද සේවය කරන්න කියලා දෙන්නේ? නෑ කොහමද? ජීවිත පරිත්‍යාගය. සීතල ටිකක් ආවම මම ගෙදර ඉන්නම්. යන්නම්. වැස්සොත් ඉන්නම්. එන්නම්. අපි මෙහෙමයි ජීවත් වෙන්නේ තාම. මෙහෙමයි අපි ඉන්නේ. උදේ නැගිටලා යාත්‍රා කරන්නම් ඊට පස්සේ අනේ නිදිමත් මතයි අපි තව ටිකක් නිදාගන්නම්. හalleluya. අපි මෙහෙමද දෙවියන් වහන්සේගේ දැන් මට වගකීමක් තියෙනවා. මම යාත්‍රා පටන් ගත්තේ මම අනිවාර්යෙන් ඉන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ ඉන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඒ? ඔයාලා වගකීමක් නැහැනේ. පාඩුවේ ඉන්න.
අහගෙන යව. මම හොඳට බලාගෙන ඉන්නේ මෙයා එන වෙලාව මෙයා යන වෙලාව. දෙවියන් වහන්සේ කොහොමද ඔබ දිහා බලාගෙන ඉන්නව ඇද්ද? කොහොමද? අපි අපේ වෙහෙස ගැන විතරයි හිතන්නේ. ස්වාමීන් වහන්සේ කුරුස පූජාව ගැන අපි හිතනවද? මම කැපවීමක් කරන්න ගත්තොත් මගේ වෙහෙස කවදාකවත් මම හිතන්නේ නැහැ. කැපවීම මට පුළුවන් විදියට මම කරනවා. ඇයි? මට ලොකු වගකීමක් දීලා තියෙනවා. හැබැයි ඒ වගකීම ඔයගලන්ට තියෙන්න ඕනේ පුතේ. ඔයගලන්ට තියෙන්න ඕනේ. අහගෙන හරි ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. ස්වාමීන් වහන්සේ අඳුරන්නේ නැහැ කියන්නේ යනවා. අපි දැන් මෙතන කියනවා අන්තිමට කියන්නේ පුතේ නුඹලා නාදුන මේ කියන්නේ නෑ. අපි උන්වහන්සේ නාදුන් වුණා. දොළහේ මැද හරියනම් කියවනේ. අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්නෙමු. අපි උන්වහන්සේ නාදුන් වල කියමු නම් උන්වහන්සේ නුඹලා නාදුනමි කියසේක. ඔව් නාදුනමි. ඔබ මතක තියාගන්න ඔබගේ දේවදාසයාගේ ඔබට මඟ පෙන්වන කෙනාගේ හැමතිස්සෙම කටේ සුදා ගන්නවාසේ කතා කරනවා කියන එක. අපි සහෝදරයාගේ බර උස්සලන්න ඕනේ. සහෝදරියගේ බර උස්සලන්න ඕනේ. දැන් අපිට කරදරයක් වෙනකම් ඉන්න එපා බර උස්සලන්න. අපිට කරදරයක් වුණාම අපි මොනවද? අනේ පොඩ්ඩක් ආච්චා කරන්න බෑ මෙහාට. අනේ ආච්චා කරන්න සිත් කරලා ආච්චා කරන්න. එහෙම නේද අපි? එහෙනම් මොකද කරන්න ඕනේ? අපි යාත්‍රා කරලා අරයාගේ බර උස්සලන් ඉන්නවනම් අපේ බර අපි යාත්‍රා කරන්න කියලා කාටවත් කියන්න ඕනේ නැහැ. නේද? ඒක ඔටෝ ස්වයංක්‍රීයව දෙවියන් වහන්සේ අපේ බර උස්සුලනවා. ඇයි අපි තවත් අයගේ බර උස්සුලන නිසා. පැහැදිලිද ඔයාලට මම කියන එක? දෙවියන් වහන්සේ මේක ආවාද සහ අනුශාසනා දෙන්නේ. මොකද අපි සරුබිමේ වැඩිච්ච බීජ. අපි දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ නිකන් කාක්කන්ට කුරුල්ලන්ට කාලයන්ට අතහැරලා නෙමෙයි උන්වහන්සේ අපිට තියලා තියෙන්නේ. මොනවාද උන්වහන්සේ අපිට තියලා තියෙන්නේ? උන්වහන්සේ සමග රජකම් කරන පිරිස. හalleluya. දෙන්නද රජුනොත් එක්ක ඉන්නේ හේවාය කොහමද ඉන්නේ? පළයන් යුද්ධට ගිහිලා අර ගමට රටට ගහපන් කිව්වම අනේ ස්වාමීනි මම මැරෙයි කියලා අකුල් දෙක නුරනේ උන් ඉන්නේ නැහැ. මුන් මොනවද කියන්නේ? මම යන්නම්. දාවිත් මොනවද කිව්වේ? මම යන්නම්. අපි ඒ වගේ ඉන්ටෝනේ අපි ආවිත් ගැන කතා කරනවා. ගොලියෙත් මරුවා කියලා කතා කරනවා. නමුත් අපේ ජීවිතේ දාවිත්ලා ඉන්නවද? හalleluya. පැහැදිලිද ඔයාලට මම කියන දේ? බයිනව නෙමෙයි. ඔව්. ඉවරද කියලා? අප අවිශ්වාස වුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. අපිට අවිශ්වාස වෙන්න පුළුවන් මේක හරියයිද නැද්ද දන්නේ නැහැ නේ. නේද? විසක රිජෙක්ට් වෙයිද නැද්ද දන්නේ නැහැ නේ. කොච්චර වෙලා කල්පනා වෙන්නේ නැද්ද නේද පුතා? විසක රිජෙක්ට් වෙයිද නැද්ද දන්නේ නැහැ නේ. නමුත් මට මම දන්නේ අනිත් මට දෙවියන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නේද? දෙවියන් වහන්සේ ඒ දේ හරි ගස්සනවා. කීද මෙයාගේ වගේ නෝනා කතා කළා එයාත් එක්ක බාර දුන්න විශාල දෙනෙක් විසක රිජෙක්ට් කරලා කියලා. කී දෙනෙක්ද? විශාල සංඛ්‍යාවක්. හalleluya. විසක රිජෙක්ට් කළා කියලා. එයා බය හිටියා. එයාගේ බාර දෙන්න යද්දී අන්තිමට දෙන්න යද්දී මොකක් වේද දන්නේ නැහැ කියලා. නමුත් අපි දෙවියන් වහන්සේට ස්ථිර හිටියා. අපිට අපේ ස්වාමීන් වහන්සේ මොර ගැහුවා. මේ අවුරුද්දේ මුලේදා මොර ගැහුවා මේ අවුරුද්දේ අවසානයේ ඉස්සෙල්ලා අපිට මේ දේවල් දෙන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාදයක් දීලා තියෙනවා. ලොකු බලාපොරොත්තුවක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. අපි මෙතනින් වැටෙන්න නෙමෙයි උන්වහන්සේ අපිට බලාපොරොත්තු දීලා තියෙන්නේ. මෙතනින් තව ශක්තිමත් වෙලා ඉදිරියට ගමන් කරන මිනිසයි. දෙවියන් වහන්සේ තුළ ස්ථිරත්වයට යන මිනිසයි. අපේ දෙවියන් වහන්සේ ගල් පිළිමයක්වත් ගල් රූපයක්වත් කන්දක්වත් දහක්වත් නෙමෙයි අපේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. ගල් පිළිම, ගල් රූප, ගස්කල් අදහන මිනිස්සු ගස්කල් වගේ ඉඳපු දෙයක්. පිළිම වගේ ඉඳපු දෙයක්. අපි ජීවමාන දෙවියන් වහන්සේ වදාන මිනිස්සු අපි හැමතිස්සෙම ජීවිතකමෙන් ඉන්න ඕන. එහෙමද? කලකට අකලකට අපි සේවය කරන්න මිනිස්සු වෙන්න ඕන. දුකේදී සැපේදී අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන මිනිස්සු වෙලා ඉන්න ඕන. ඒ වගේ තමයි අපේ විඩාවෙදිත් අපේ මොනවාද විඩාව කියන්නේ අපේ මහන්සියදිත්
අපේ සෑහලුකමේදී අපි දෙවියන් වහන්සේ තුල අපි ඉන්න ඕන. මම ඔයගොල්ලන්ට එක දෙයක් කියන්නම්. ඔයගොල්ලන්ට ස්වර්ග රාජ්‍යයට යන්න ඕනේ නම් ආවද අකමැති කෙනෙක් කියනවා අත උස්සන්න මට යන්න ඕනේ නැහැ කියලා එයාට අදාළ නැහැ. යන්න ඕනේ නම් අනිවාර්යෙන් දෙවියන් වහන්සේට ඔබ මුල් තැන දෙන්න ඕන. පැහැදිලිද මම කියන්නේ? මෙන්න තවත් එකක් තියෙනවා අපි දේව වචනේ උඩගු වූ අයගෙන් ගොඩක් පරිස්සම් විය යුතු නැත්නම් අපේ විනාශය නොදුන්වත්වම අප කෙරේ එනු ඇත. ඒක යුදස් 1:10-11. අද ඒක මම උදේ කියවිදි මගේ නෝනා කියවන මට හරි පුදුමයි. එහෙනම් මම කියවන්න ඕනේ. හාලෙලුයා. තේරෙනවද? ඒක මම බලවලින්දි බයිබලයේ මම බයිබලෙ ඉල්ලගෙන බැලුවානේ. මේ දුරයක් කනේ මම ඉල්ලගෙන බැලුවා. එතකොට මෙයා ඒක කියවනවා. තේරෙනවද? මම ඒක කියවන්නම්. නමුත් මොහු තමුන් නොදන්නා කොයි දෙයකට නින්දා කරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්ම ගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමු විනාශ කරනු ලබන්නෝය. කියවන්න පුතේ. නමුත් මොහු තමුන් නොදන්නා කොයි දෙයකට නිඳා කරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමුම විනාශ කරනු ලබන්නෝය. ඔවුන්ට දුක් වේ. මක්නිසාද ඔවුහු කයින්ගේ මාර්ගෙහි ගමන් කර කුලී පිණිස බාලාම්ගේ මුලාවෙහි වේගයෙන් දිව ගොස් කෝරාගේ විරුද්ධ කතාවේදී විනාශ වූයේ. හාලෙලුයා. පැහැදිලිද ඔයාලට කියන එක? කායිනු යාබෙලු ස්වාමීන් වහන්සේ එකම විදිය තමයි උන්වහන්සේට ගෙනාවේ පඬුර. නමුත් ගෙනාපු ක්‍රමය හරි වෙනස්. දැනනද? අද ගොඩක් අය දෙවියන් වහන්සේ තුරට පඬුර අරන් ඉන්නේ Tamanට වාසියක් බලාගෙන උසස් වීමක් බලාගෙන. දැනනද? ගොඩක් අය එහෙම තමයි ගොඩක් වෙලාවට. උසස් වීම බලාගෙන. නමුත් ආබෙල් එහෙම නැහැ. එයා දෙවියන් වහන්සේ මුළු හදවතින් එයා දෙවියන් වහන්සේ පඬුරක් ගෙනාවා. දැන් අපි දෙවියන් වහන්සේ වදහන්න ඕන අපිට ආශිර්වාද කරන්නවත් අපිට උසස් වීමක් දෙන්නවත් අපිට යම් දෙයක් බලාපොරොත්තු වෙනවත් නෙමෙයි. ඒ වගේම තමයි මොනවද කියන්නේ මේ දේව වචනේ තුර උඩඟු වෙච්ච අය ඉන්නවා. මේ අයගේ විනාශය. මේ බයිබල් පදින් ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. හalleluya. තේරෙනවද? ස්ථිර සිටීමට අනුකම්පා වීමට අවවාදය කියලා මේක ලියා ගන්න. යුදාස් 16:1 යුදස් 1:16 ඉඳලා 25ට. යුදස් 1 කියලා ලියා ගන්න නැත්නම් එහෙම ඔයගොල්ලෝ වෙන පරිච්ඡේද පෙරලන්නේ. හරි. අපි ඒ වගේම ලියා ගන්න 2 යෝහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 ඉඳලා 11ට ලියා ගන්න. ඒකේ තියෙනවා අපි තවත් අයගේ වැරදි මාර්ගවලට ආචාර කිරීම අපි ඔවුන්ගේ පාපයට හවුල්කාරයන් වන්නේය. එම නිසා අපි එවැනි ආචාර වලින් බැහැරව සිටිනවා. අපි තවත් අයගේ මොනවද කියන්නේ වැරදි දේවල් වලට අපි ආචාර කරන්න හොඳ නැහැ. සුබ පතන්න හොඳ නැහැ. මොකද වෙන්නේ? අපි ඒගොල්ලන්ගේ දේවල් වලට හවුල්කාරය වෙන්න යනවා. ඒක ලියා ගන්න පුතේ 2 යෝහන් පොතේ 9 ඉඳලා 11ට ලියා ගන්න. 2 යෝහන් 1:9 ඉඳලා 11ට ලියා ගන්න. හalleluya. මම ඒක හයියෙන් ඉජහටින් කියවන්නම්. පුතා කියවන්න ඉජහටින්. ඉවර කරමු විනාඩි දෙකකින්. ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වීමෙහි නොපැවති ඉස්සරහට යන්නා වූ කිසිවෙකුට දෙවියන් වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතිනාටම පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සිටිනසේක. නුඹලා වෙත එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනවා නම් ඔහුට ගෙදරට පිළි නොගනින්න. ගෙදරට පිළි නොගනින්න කියවන්න. ඔහුට සුභසිද්ධ වේවායි. ඔහුට සුභසිද්ධ වේවායි නොකියාවේ. මක්නිසාද සුභසිද්ධ වේවායි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය. ඔහුගේ නපුරු ක්‍රියාවලට අපි පංගුකාර වෙන්න යනවා. මේවා මේ සරු බිමේ ඉන්නේ උලන්ට අයිති නැහැ. නේද? මම ගොඩාක් බලාගෙන ඉන්නවා. නේද? අපි මේ ලෝකේ ජීවත් වෙනවා කියලා අපිට ඒ ආකාරයෙන් යන්න බෑ. අපි සරු බිමේ ජීවත් වෙන අය. අපි දෙවියන් වහන්සේ ළඟට යනවා අපිට ගොඩාක් දේවල් අතාරින්න වෙනවා. මතේ පොතේ 25:11 ඉඳන් 13ට කියවලා මම ඉවර කරන්න යනවා. පසුව අනික් කන්‍යාව ඇවිත් ස්වාමිනී අපට දොර හැරිය මැනවයි කීවෝය. නමුත් ඔහු උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. මම නුඹලා නාඳුනමයයි කීවේය. එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්ට. හalleluya. මේ කන්‍යාව දස දෙනා
මේ වගේ සරුපිමේ හිටපු අය අන්තිම දක්වාම හිටපු අය. මොකද උනේ අන්තිම දක්වාම හිටියා. නමුත් ඔවුන් පස් දෙනෙක් සූදානම්ෙන් හිටියේ නැහැ. අන්තිම දක්වාම හොඳට ස්ථිර හිටියා. හොඳට දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ දේ කරමින් හිටියා. නමුත් අන්තිම තප්පරේදී ඒගොල්ලන්ගේ සූදානම නැතුව ගියා. තේනවද? තෙල් ඉවර වුණා. අද ස්වාමීන් වහන්සේගේ ඒ තෙල් අපි ජීවිතකම ආත්මය ආලේපය මේ දේ අපි හැමතිස්සෙම ජීවිතකමෙන් ඉන්න ඕන ස්වාමීන් වහන්සේ. අපි හැමතිස්සෙම සූදානම්ෙන් ඉන්න ඕනේ. ඔහුගේ සූදානම නැතුව ගියා. අපි සරුබිමේ හිටිය කියලා හරියන්නේ නැහැ. මේ අවවාද අනුශාසනාව ඔබ පිළි අරගෙන ඔබගේ ජීවිතේ සූදානම්ෙන් ඉන්න ජේසුස් වහන්සේ ඔබ වෙන්න යනවා. උන්වහන්සේ ඔබට කියන්නේ නැහැ මම ඔබව දන්නේ නැහැ. මම ඔබව අඳුරන්නේ නැහැ කියලා. බලන්න කොච්චර දුක් වේද. ඔබ මෙච්චර කල් ඉඳලා අන්තිම මොහොතේ දයනවා කිව්වොත් ඔබ අඳුරන්නේ නැහැ කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ අපි නැගිටිමු මේ වෙලාවේ. ස්වාමීන් වහන්සේට මොකද ලියා ගන්න බැරුව කියන දේක් තියෙනවනම් ඔබ මගෙන් ඉල්ලන්න මම ඒ දේවල් ඔබට නැවත මම ඔබට කියන්නම්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තුල මම ආසයි තව විග්‍රහ කරන්න නම් අපිට කාලය නැහැ. ස්වාමීන් වහන්සේ මොකද අපි මේ හෝල් එක තව විනාඩි 45කින් අපි බාර දෙන්න ඕනේ මේ දේවල් අස් කරලා. ස්වාමීන් වහන්සේ අපිට ස්ථිර කරන දුන්නොත් අපි එළිය වෙනකන් දේශනා කරමු. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. ආමෙන්. අපි ආචාර්ය කරමු ස්වාමීන් වහන්සේට. ස්වාමීනි ඔබ වහන්සේ දෙවියන් වහන්සේ අපිට මේ හැම කෙනෙක්ම කියන්න පුතේ මාත් එක කියන්න. ඇස් දෙක වහගෙන කියන්න මොන බාධකේ ආවත් ස්වාමීනි මොන ස්වාමීනි කම්කටොළු ආවත් දෙවියන් වහන්සේ ස්වාමීනි මොන පාපෙට අපිට ස්වාමීනි හිත ගියා ඒ දේවල් වලින් වැළකීලා අන්තිම දක්වාම ස්ථිර වෙන්න ඔබ වහන්සේ අපිට කරුණාව දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේ අපිට උපකාර කරන්න මගේ දෙවියන් වහන්සේ කියලා උන්වහන්සේට මේ වෙලාවේ යාඥා කරන්න ස්වාමීනි මම වහන්සේට බාර කරනවා තාත්තේ මේ වෙලාවේ ස්වාමීනි අදවදී යාඥා කරන අය දෙවියන් වහන්සේ වහන්සේට කනරව් කරන අය ස්වාමීනි ඔබ වහන්සේට ස්වාමීනි මේ වෙලාවේ දෙවියන් වහන්සේ තමන්ගේ අඩුපාඩුකම දුර්වලකම ස්වාමීනි කියා දෙන අය දෙවියන් වහන්සේ වහන්සේට මම මේ වෙලාවේ බාර කළා මම යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ දරුවන්ගේ දෙවියන් වහන්සේ ස්වාමීනි සිත් වලට හැම දරුවෙකුටම අද අවශ්‍ය කතා කරන්න ඇති ඔහුගේ සිත් කැඩෙන්න ඇති ඔහුගේ සිත් ඉරෙන්න ඇති දෙවියන් වහන්සේ මේක යක්ෂයාට ප්‍රයෝජනයක් ගන්න වහන්සේ දෙන්න එපා කියලා මම යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ මොකද මගේ දෙවි පියාණන් වහන්සේ ස්වාමීනි ඌ එළවුවට පස්සේ ස්වාමීනි ඌ ගිහිල්ලා දෙවියන් වහන්සේ ඔහුට වඩා දරුණු 7 දෙනෙක් කරගෙන ඇවිල්ලා ඔහු ඒ නිවස අතුගාලා සුද්ධ කරලා තියනවා කියලා දැනගෙන ඔහු ඇවිල්ලා ඒ නිවසට ඇතුල් වෙනවා කියලා කියනවා. අද මේ දරුවන්ගේ මේ සිත් මේ වෙලාවේ අතුගාලා සුද්ධ කරලා ඇති මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔහුගේ තිබ්බා දෙවියන් වහන්සේ දුරටකම් ඔහු මේ වෙලාවේ සිතින් අයින් කරගෙන ඇති. ඔහුගේ තිබ්බා අඩුපාඩු අයින් කරගෙන ඇති ස්වාමීනි. ඔබ වහන්සේ දෙවියන් වහන්සේ වහන්සේගේ වචනේ ඒ බලයෙන් ස්වාමීනි මහිමෙන් ඔබ වහන්සේ මේ දරුවම පුරවන්න කියලා මම ඔබ වහන්සේගේ අස්තර බාර කරනවා. ආශිර්වාද කරගන්න ස්වාමීනි ඔබ වහන්සේ උපකාර කරන්න කියලා මම ඔබ වහන්සේට බාර කරනවා තාත්තේ ඔබ වහන්සේ ආශිර්වාද කරගෙන සියලු වහන්සේගේ අස්තර බාර කරන්න කැප කරන්නේ අපි වෙනින් විවිධව අපේ ගලුම්කාරෝ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. පියාණන් වහන්සේගේ කරුණාව පුත්‍ර යේසුස් වහන්සේගේ ප්‍රේමය සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීම ඔබ සියල්ලන් සමග මතු සදාට පවතින සේක්වා යන්න සාමයෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසුස් ඔබට ගොඩක් ආදරය